නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහත්තු ගෞතම නම් වූ මහා කාරුණික ශාස්තෘන් වහන්සේට අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වතුනේ, අද දවසේ මේ ධර්ම දාණයට දායක වෙමින් පින් රැස් කරගනු ලබන්නේ පින්වත් වගීෂාන් තිලකරත්න සහ ඉශානී චතුරංගී යන දෙපළ විසින්. ඒ පින්වතුන්ලාගේ අරමුණ බවට පත්වෙන්නේ ඒ දෙපළට සසර වසනාතුරුම නිරතුරුව කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත්, සුවසේ ධර්මයේ හැසිරෙන්ට අවස්ථාව ලැබීම පිණිසත්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් මේ පින හේතු වේවා කියන අදහසිනුයි අද දවසේ සියලු දානයන් අතර අග්‍රදානය වන මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරනු ලබන්නේ. පින්වතුනි, අපේ ජීවිතයේ යහපත කරා යනකොට ඒ යහපත කරා යන ගමනට යම් බාධා සිද්ධ වෙනවා නම්, ඒ යහපත කරා යන ගමන වලකින දේවල් සිද්ධ වෙනවා නම්, ඒ පින්වතුනි පිනක අඩුපාඩුවක් නිසා. පිනක අඩුපාඩුවක් තිබුණොත් එහෙම ජීවිතේ යහපත කරා යන පාරට හරියට බාධා එනවා. එක්ක ජීවිතේ සම්පූර්ණයෙන්ම විපතේ හෙළන පාප මිත්‍රයෙක් අහු වෙනවා. ඒ පාප මිත්‍රයාගේ බාධාව නිසා මුළු ජීවිතේම වරදිනවා. ජීවිතේ යහපත කරා යනකොට එහෙම නැත්නම් වෙන මොනවා හරි බාධා එනවා. පින නැත්නම්. හැබැයි හොඳට පේනවා පින්වන්තයන්ගේ ජීවිත ගැන ඉගෙන ගන්නකොට පින් තිබ්බ අයට හිතා ගන්න බැරි විදිහට බාධා දුර වෙලානේ. ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන්න ගත්තාම අපි සමහරවිට හිතනවානේ අපිට මේ දහම් පද අහන්න ලැබෙනකොට අපිට මේ දේ නිසා බාධායි, අපිට මේ දේ නිසා බාධායි, අහවල්ලු මට බාධා කරනවා, අහවල්ලු මගේ කටයුතු වළක්වනවා කියලා. මේ කංකෙඳිරිලි ඔක්කොම තියෙන්නේ පින්වතුනි පිනක ඌනතාවයක් නිසා. පින් තිබුණා නම් ඒ පින විසින් බාධා ඔක්කොමග්ගම වළක්වගෙන, බාධා කිසිවකට හසු නොවි සුවසේ මේ ගමන යන්ට පින උදව් කරනවා. ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේ වර්ණනා කළේ පුබ්බේච කත පුඤ්ඤතා ඒතං මංගල මුත්තමං. පෙර කළ පින් තිබීම වනාහි මංගල කාරණයකි. පෙර පින්කොට තිබීම මංගල කාරණාවක්. ඒක හොඳට තේරෙනවා. අද ඔබට මේ පින්වන්තයෝ කීප දෙනෙකුගේම ජීවිත ගැන අහන්න ලැබෙනවා. ඒ රැස් කරගත්ත පින් බලෙන් අපි බාධායි කියලා හිතන දේවල් උන්වහන්සේලාගේ ජීවිතයට කිසිම බාධාවක් නොවිච්ච හැටි අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් සමහර ලාවට ගත්තොත් එහෙම අපිටම හරියට මුණ ගැහිලා තියෙනවා මේ ඇතැම් ජීවිත, ඇතැම් තරුණ තරුණියන්ගේ ජීවිත. ඒ අයට ධර්මයේ හැසිරෙන්න සමහර ලාවට බාධා කරන්නේ ඒ අයගේම සහෝදරයා හෝ සහෝදරිය. මේ ධර්මයේ හැසිරෙන වැඩේටමයි බාධා. සමහර ලාවට අසපුවකට එනවාට අකමැති, මේ ස්වාමින් වහන්සේලා ඇසුරු කරනවාට අකමැති, මේ එකම කුසකින් උපන්න මේ සහෝදර සහෝදරියෝ එවට බාධා. දැන් ඇතැම් සහෝදරියෝ ගත්තාම අයියා මල්ලිලා එකට ඉඳගෙන බොනවා. ඒ කිසි ගාණක් නැහැ. නමුත් අපි හිතමු මල්ලි බණ අහන්නට යනවා, එක්කෝ මල්ලි පැවිදි වෙන්න තීරණය කරනවා, මල්ලි අසපුවකට යනවා, මේන් අයියා හරස් වෙනවා. එහෙම අවස්ථා නැද්ද? බාධා. ඇයි මේ බාධා එන්නේ?
පිනක වුණතාවයක්. ඒක හොඳට තේරෙනවා. සහෝදරයෝ දෙන්නෙක්ගේ ලස්සන මේ ජීවිත දෙකක් ගැන අපිට මේ රහතන් වහන්සේලාගේ මේ තේරතේරී ගාථාවල හමු වෙනවා. ඒ තමයි නන්දක මහරහතන් වහන්සේ සහ භරත මහරහතන් වහන්සේ. ඒක උනේ මෙහෙම. සිකී බුද්ධ කාලේ සිකී බුදුරජාණන් වහන්සේ වැඩ ඉදින්දී එක පින්වන්තයෙකුට වාසනාව ලැබුණා සිකී බුදුරජාණන් වහන්සේගේ සක්මන් මළුවට වැලි පුරවන්න. ওই සක්මන් මළුවල කාලයක් යනකොට පින්වතුනේ කාලයක් සක්මන් කරද්දී වැලි ඉවත් වෙනවා. ඊළඟට කාලයක් යනකොට අර දාපු වැලි මේ පරණ වෙලා ඒ වැලි වල අර සක්මනේ තියෙන සුව පහසුව නැතුව යනවා. කලින් කලට ඔය සක්මන් වලට වැලි පුරවන්න සිද්ධ වෙනවා. ඉතින් කොච්චර පින්වන්තයෙක්ද කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ විහාරයේ අසල තියෙන සක්මන් මළුවේ වැලි පුරවන්නට ඔහු ආසනාවන්ත වුණා. ආන් මේ පින්වන්තයා තමයි මේ ජීවිතේ නන්දක කියලා උපන්නේ. ඊළඟට අනික් පින්වන්තයා අත්තදස්සී බුදුරජාණන් වහන්සේ කාලේ අත්තදස්සී භාග්‍යතුන් වහන්සේට පාවහන් පූජාවක් කරන්නට ලැබුණා. ඒ පාවහන් පූජාව කරපු පින්වන්තයා ඕන්න මේ ජීවිතේ උපන්නා භරත. මේ දෙන්න උපන්නේ මේ බුද්ධ කාලේ චම්පා කියන නගරේ එකම පවුලක සොහොයුරෝ දෙන්න. අයියා තමයි භරත වැඩිමලා. මල්ලි නන්දක. මේ අය වැඩි වියට පත් වෙනකොට තරුණ වයසට එනකොට මේ අයට ආරංචියක් එනවා තරුණ වයසේදී. ඒ කාලේ මේකත් ප්‍රසිද්ධ කතාවක් අපිට ඉස්සරහට අහන්න ලැබෙනවා මේ වැඩසටහන් මාලාවේදී. ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ ධනවත් සිටු පුත්‍රයෙක් සෝන කෝලිවිස. ඒ සෝන කෝලිවිස කියන තරුණයා ග්‍රහ ජීවිතේ අත්හැරලා ගිහිල්ලා මහාන වුණා කියන ආරංචිය මේ අයියා මලෝ දෙන්නට එනවා. මේ දෙන්න කතා වෙනවා. දැන් භරත කියනවා දැන් බලන්න මලන්ඩ සෝන කෝලිවිස වගේ මහා ධනවත් මහා සිව්මෙලි අයත් ඒ සිව්මෙලි කියලා කිව්වේ ඊටාම සුඛෝපභෝගී ජීවිත ගත කරපු අයත් තෝරගත්තේ මලන්ඩ පැවිද්දනේ. ඒ අයත් මේ මහා සැප සම්පත් අත්හැරලා ගිහිල්ලා පැවිදි වුණානේ. ඒ අයත් තෝරගත්තේ පැවිද්ද නම් මල්ලි අපිටත් පැවිදි වෙන එක නරකද කියලා ඇහුවා. දැන් කවුද මේ අහන්නේ? අයියා. එතකොට මල්ලිත් මේ තීරණය කළා ඇත්ත තමයි අයියේ. ඒ වගේ මහා ධනවත් අයත් තමන්ගේ තියෙන ධනවස්තුව ප්‍රසිද්ධිය මේ ඔක්කොම දෙවෙනි තැනට දාලා මේ පැවිද්ද කියන එකට මුල් තැන දුන්නා කියලා කියන්නේ. ඒ බුදු සසුනේ පැවිද්ද කියන්නේ ලාමක දෙයක් නන් නෙමෙයි. ඒ නිසා අයියේ අපිත් ගිහිල්ලා මහාන වෙමු කිව්වා. එතකොට සාමාන්‍යයෙන් බාධා වෙයි කියලා හිතන යම් දේ තියෙනව නේද? අපි දැන් සහෝදරයෝ දෙන්නෙක් එකට ඉන්නකොට අයියා මල්ලි විදිහට පුංචි කාලේ ඉඳලා හැදිලා. ඒ අයියා මල්ලි දෙන්නගෙන් එක්කෝ අයියා මහාන වෙන්න යන්න ඕන කියලා හිතනකොට බාධා කරනවා මල්ලි. කොච්චර තියෙනවද? මල්ලි මහාන වෙන්න යන්න ඕන කියලා හිතනකොට බාධා කරනවා අයියා. කොච්චර ඔය වගේ සිදුවීම් තියෙනවද? එහෙම නැත්නම් තමන් මහාන වෙන්න යන්න හිතනකොට මේ ඊට කලින් තමන්ට හිතෙනවා දැන් මම මහාන වෙන්න ගියොත් එහෙනම් මේ પરම්පරා ගානක් රැකගෙන ආපු ධනෙට මොකද වෙන්නේ? වස්තුවට මොකද වෙන්නේ? අපේ પરම්පරාවට මොකද වෙන්නේ? මේ වගේ නොයෙක් කිව්වා එනවනේ බාධා. දැන් ඒ මොකුත් නැහැ. එකම ධනවත් පවුලක හිටපු සහෝදරයෝ දෙන්න પરම්පරාව ඉස්සරහට පවත්වගෙන යන්න ඉන්න පිරිමි දෙන්න. ඒ දෙන්නම මහාන වුණා. භරත ස්වාමීන් වහන්සේ සහ නන්දක ස්වාමීන් වහන්සේ. මේ භරත ස්වාමීන් වහන්සේ ඊටාම ටික කාලෙකින් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ හැසිරෙනකොට ඊටාම ටික කාලෙකින් සියලුම කෙලෙස් නැසලා රහතන් වහන්සේ නම බවට පත් වුණා.
නන්දක තෙරුන් වහන්සේ මහාන වෙච්චි ගමම්ම හරියට මහන්සි ගත්තා මේ අකුසල් දුරු කරන්නටය කියලා වීරිය ගත්තා. ඒ වීරිය ගන්නකොට මේ උන්වහන්සේ ගත්ත වීරිය ටිකක් අධික වුණා. ඒ අධික වීරිය නිසා හිත විසිරිලා ගියා. අධික වීරියෙන් දැන් ආසාව වැඩි. මම මේක කොහොම හරි කරගන්න ඕන කියන ආසාවෙන් භාවනා කරන්න ගන්නකොට ඒ වේගෙන් හිත වැඩෙන්නේ. හිත වැඩෙන්නේ නැතිකොට හිතට තැවීම ආවා. ඇවිල්ලා දැන් හිත විසිරුණා. උන්වහන්සේට මුකුත් කරගන්න බැරුව තමයි ඒ කාලේ හිටියේ. එතකොට දවසක් මේ භරත තෙරුන් වහන්සේයි භරත මහරහතන් වහන්සේයි නන්දක තෙරුන් වහන්සේයි මේ ගමට පිණ්ඩපාතේ වැඩලා තියෙනවා. පිණ්ඩපාතේ කරගෙන ආපහු මේ විහාරයට වැඩම කරන අතරේ එක්තරා රුක් සෙවණක වැඩ ඉඳලා අර පිණ්ඩපාතේ වැළඳුවා. වළඳලා මේ රුක් සෙවණටම වෙලා උන්වහන්සේලා දෙනම ධර්ම කතාවකින් ඉන්නවා. ඒ ධර්ම කතාවෙන් ඉන්නකොට පින්වතුනි උතනින් ගැල් කණ්ඩායමක් ගියා. කරත්තවල බඩු පුරවාගෙන මිනිස්සු කාණ්ඩයක් පොලිමට ගියා. ඕකේ පිටිපස්සෙම එක හරකෙක් හරීම අමාරුවෙන් කරත්තයක් ඇදගෙන එනවා. දැන් මේ දහම් කතාවේ ඉන්න දෙන්නට මේක පේනවා. අමාරුවෙන් කරත්තය ඇදගෙන ආපු මේ හරකා මේ ස්වාමීන් වහන්සේලා හිටපු සීමාවට සමීපෙම කරත්තේ ඇදගන්න බැරුව එහෙම්ම ඇදගෙන වැටුණා. එතකොට අර කරත්තේ ආපු මිනිස්සු කරත්තෙන් බැස්සා. කලබල වුණේ. මේ හරකාගෙන් කරත්තේ ලිස්සා. ලිහලා හරකාව මේ හොඳට හරකගේ පිටට තට්ටුවක් දාලා පුතේ උඹ විවේක ගනින් ටිකක් කියලා අර හරකට විවේක ගන්න දුන්නා. දැන් මේ හරකා ගිහිල්ලා නිවි හැන හිල්ලේ තනකොළ ටිකක් තිබ්බා. තනකොළ ටික කාලා ඊට පස්සේ මේ මිනිස්සු මේ හරකාට ලොකු පැන් භාජනයක් තිබ්බා. ඒකෙන් මූ හොඳට වතුරක් බීලා මූ ටිකක් මේ සීතල තනකොළ ගොල්ලේ හාන්සි වෙලා සුව පහසුවෙන් හිටියා මේ හරකා. ඉතින් ඒ සුව පහසුව ගන්නට ඒ හරකාගේ මේ අයිතිකාරයෝ අවස්ථාව දුන්නා. ටික වෙලාවක් යොහොම හිටියේ. තමන්ට අවශ්‍ය සුව පහසු අරගත්තට පස්සේ මේ හරකට ජවය ලැබුණා. ඌ ආයිමත් නැගිට්ටා. නැගිටලා මේ තමන්ගේ හඬ පිට කරලා මේ තමන්ගේ ස්වාමිවරුන්ට දැනුම් දුන්නා මට දැන් පුළුවන් යන්න කියලා. ඊට පස්සේ ඒ මිනිස්සු මේ හරකාව යලිත් වතාවක් කරත්ති බැඳ කියනවා. බැඳපු ගමන් අර ඇදගෙන යන්න බැරුව වැටිච්චි හරකා අනේ කිසි වගේ වගක් නැතුව හොඳට මේ කරත්තේ ඇදගෙන ගියා. එතකොට භරත ස්වාමීන් වහන්සේ භරත මහරහතන් වහන්සේ නන්දක තෙරුන් වහන්සේට කියනවා දැක්කද ආශ්මතුනි අර හරකාට සිද්ධ වෙච්ච සිදුවීම? හොඳට හිතට ගන්න කිව්වා ඒක. හොඳට හිතට ගන්න කිව්වා ඒක. නුවණැති කෙනෙකුට ඔය කාරණේ හිතට අරගෙනත් වීරිය කරන්න පුළුවන් කිව්වා. එතකොට නන්දක ස්වාමීන් වහන්සේ මේක හරියටම හිතට ගත්තා. මේ යමක් හරියටම හිතට ගන්නවා කියලා කියන එකටත් පින්වතුනි පිනක් ඕනේ. පින්ඵලයක්. ඒ කියන්නේ යමක් හරියටම තේරුම් ගන්නවා කියන එකට නන්දක ස්වාමීන් වහන්සේ කල්පනා කළා අධික වීරියකින් දැඟලුවා කියලා. සාක්ෂාත් කරන ඉලක්කයට යන්න බෑ. ඒ සාක්ෂාත් කරන ඉලක්කයේ පිණිස යන්න නම් කෙනෙකුට එයාට තියෙන්න ඕන යහපත් ප්‍රතිපදාව තුළ ස්ථිරව පිහිටලා ඉන්න පුළුවන් හැකියාවක්. ඒ ප්‍රතිපදාව තුළින් තමයි එයාට සැනසෙල්ල කරා යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මමත් බුදුරජාණන් වහන්සේගේ අවවාදයේම හොඳට හිතට අරගෙන වීරිය වඩන්න ඕන කියලා මේ නන්දක තෙරුන් වහන්සේ කියනවා එහෙනම් ස්වාමීනි අපි පොඩ්ඩක් මේ රුක් සෙවණේම විවේකයෙන් භාවනා කරලා යන් කියලා දහම් කතාව නවත්තලා දෙනම වහන්සේලා භාවනා කළා. දැන්
නන්දක ස්වාමීන් වහන්සේ භාවනා කරන්නේ හිතට අමතර වීරියක් අරගෙන අර දැක්ක දෙයි. උන්වහන්සේ රුක් සෙවණේදීම සියලුම කෙලෙස් නැසලා රහතන් වහන්සේ නම බවට පත් වුණ ආනන්දක මහරහතන් වහන්සේ. අරහත්ත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ හරි ලස්සන ගාථාවක් කිව්වා. භරත රහතන් වහන්සේට මෙහෙම කියනවා. යථාපි බද්දෝ ආජඤ්ඤු කලිත්වා පතිතිට්ඨති බියෝ ලද්ධාන සංවේගං අදීනෝ වහතේ දුරං. ඒ ශ්‍රේෂ්ඨ වෘෂභයා පය පැකිලී වැටෙන්ට ගියා. ඒ පාර ඌ නැගී සිටියේ ස්ථිරවමයි. බොහෝ සෙයින් ඌට සංවේගය ඉපදුනා. හිතට අරගෙන බර උසුලන්ට පටන් ගත්තා. එවං දස්සන සම්පන්නං සම්මා සම්බුද්ධ ශාවකං ආජානීයං මං දාරේත පුත්තං බුද්ධස්ස ඕරසං. මා ගැන සලකන්ට ඕනේ අන්න ඒ විදිහටයි. සම්බුදු සමිඳුන්ගේ ආර්ය දර්ශනය ඇති කරගත්තු මං දැන් බුදු සමිඳුන්ගේ ලයෙහි උපන් දරුවෙක්. ඕරස පුත්ත. බුදුරජාණන් වහන්සේගේ ලය මණ්ඩලයේ උපන් පුතා කවුද? රහතන් වහන්සේ. එතකොට භරත මහරහතන් වහන්සේට නන්දක මහරහතන් වහන්සේ ඕන්න ඔය විදිහට තමන් වහන්සේ මේ කටයුත්ත කරගත්තා කියන ප්‍රීති වාක්‍ය කිව්වා. මමත් දැන් සම්බුදු රජුන්ගේ ලය මඩලේ උපන්න පුත්‍රයෙක්. එතකොට භරත මහරහතන් වහන්සේට හරි නිරාමිස ප්‍රීතියක් උපන්නා. භරත මහරහතන් වහන්සේ එතකොට කියනවා නන්දක මහරහතන් වහන්සේට මෙන්න මේ විදිහට. පින්වත් නන්දක එන්න. අපි යමු උපාධ්‍යයන් වහන්සේ ළඟට. සීහනාදං නදිස්සාම බුද්ධ සෙට්ටස්ස සම්මුඛා. අපගේ උපාධ්‍යයන් වහන්සේ වන ශ්‍රේෂ්ඨ වූ බුදු සමිඳුන් ළඟට යමු. ඒ සමිදානන් ඉදිරියේ අපි සිංහනාද පවත්වමු. යායනෝ අනුකම්පාය අම්හි පබ්බාජයි මුනි සෝනෝ අත්ථෝ අනුපත්තු සබ්බ සංයෝජනක්ඛයෝ. අපගේ මුනිදානන් අනුකම්පා උපදවාගෙන අපව මහානකොට වදාලේ උතුම් දෙයක් ලබා දෙන්නමයි. ඉතින් අපිට ඒ උතුම් දේ හම්බ වුණා. සංසාරයට බැඳිච්ච සියලු බන්ධන නැති වෙලා ගියා. බලන්න ඕන් ওই විදිහට තමයි පිංගුතුනේ සහෝදරයෝ දෙන්නෙක් සැපවත් උනේ. කොච්චර ලස්සනයිද බුදුරජාන් වහන්සේගේ ශාසනය. ඒ සහෝදරයෝ දෙන්නාම බුදුරජාන් වහන්සේගේ ලය මණ්ඩලයේ උපන්න පුත්‍රයෝ බවට පත් වුණා. බලන්න උන්වහන්සේලා ශාස්ත්‍රඥ වහන්සේ ගැන කියන හරිම ලස්සන කතාව. අපගේ මුනිදානන් අනුකම්පා උපදවාගෙන අපව මහානකොට වදාලේ උතුම් දෙයක් ලබා දෙන්නයි. ඒ උතුම් දේ තමයි මේ ජීවිතේ ලබන්න තියෙන පරම ශාන්තිය, සැනසෙල්ල, අමෘත නිවන. ඉතින් අපිට ඒ උතුම් දේ හම්බ වුණා. උන්වහන්සේලාට ඒ නිවන කියන එක හම්බ වුණා. ඒ නිවනට සුවසේම යන්ට ඒ ස්වාමීන් වහන්සේලාට වාසනාව ලැබුණා. භරත මහරහතන් වහන්සේ සහ නන්දක මහරහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේලාගේ ජීවිත අපිට ගත්තාම පේනවා පින්බලය කියන එක කොච්චර ජීවිතයට උදව් කරලාද බාධා වළක්වගෙන ජීවිතේ සම්පූර්ණයෙන්ම යහපත් කරගන්නට. ඒ නිසා ඒ ගැන සිහි කරමිනුත් රැස් කරන්ට පින හොඳට පින් රැස් කරගන්න. ඊළඟට ජීවිතේට එන බාධාවක් තමයි යහපතට යනකොට දෙමව්පියෝ සමහරවිට දෙමව්පියෝ තමයි දරුවන්ට බාධා කරන්නේ. ඕක කොච්චරවත් අහන්න ලැබෙන එකක් නේ. දරුවෝ මහාන වෙන්න හදනකොට හරියට දෙමව්පියෝ විරුද්ධ වෙනවා. දැන් සමහරවිට දරුවෝ මේ දැන් ඔය යුද්ධ කාලේ පවා යුද්ධ කාලේ තියෙනකොට පවා මේ දරුවෝ යුද්ධෙට ගියා.
දරුවෝ යුද්ධයට යනවා කියලා අම්මලා තාත්තලා කවුරුත් එහෙම මේ පැවිද්දට තරම් විරුද්ධ වෙන්නේ. ඊළඟට සමහරවිට දරුවෝ මේ අම්මලා තාත්තලාව දාලා දුර ඈත රටවල් වල සේවයට යනවා. ඒවට අම්මලා තාත්තලා විරුද්ධ වෙන්නේ. හැබැයි හරියට දකින්න ලැබෙන එක මහාන වෙන්න යනකොට එක්කෝ අම්මා විරුද්ධ වෙනවා එක්කෝ තාත්තා විරුද්ධ වෙනවා. හරියට සිද්ධ වෙන එක. එතකොට ඒ බාධාව එනකොට කෙනෙකුට සාමාන්‍යයෙන් හිතෙන්න පුළුවන් මේ මට මේ දෙමව්පියන්ගේ බාධා තිබ්බේ නැත්තම් අනේ මට කොච්චර ලේසියිද කියලා. ඇත්තට මේ බාධා වෙන්නේ පිනක ඌනතාවයක් නිසා. පින හොඳට තිබ්බනම් පින්වතුනි එය බාධාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බාධාව කියන එක එතන නැහැ. පින තිබ්බනම්. පින නැති තැන තියෙනවා බාධාව. ඒ නිසා හොඳට පින් දැස් කර ගැනීම කියන එක පුදුම උපකාරයක්. ඒ බව තේරෙනවා තව රහතන් වහන්සේලා දෙනමකගේ ජීවිතය ගැන ඉගෙන ගන්නකොට. ඒ රහතන් වහන්සේලා මේ ජීවිතයේ අරහත්ත්වයට පත් වෙන්න පෙර උන්වහන්සේලා උපන්නේ ඒ කියන්නේ තාත්තයි පුතයි මේ භාරද්වාජ මහරහතන් වහන්සේ සහ කන්හදින්න මහරහතන් වහන්සේ. ඒ සිද්ධිය මෙන්න මෙහිමයි. අතීතයේ සුමන කියලා පසේ බුදුරජාන් වහන්සේ නමක් වැඩ හිටියා. පසේ බුදුවරුන්ගේ යුගයක්. ඔය සුමන කියන පසේ බුදුරජාණන් වහන්සේට ඒ කාලේ එක පින්වන්තෙක් ප්‍රනීත පළවැල පූජා කළා. ඒ පළවැල පිදු පින්වන්තයා රජගහ නුවර උපන්නා භාරද්වාජ නමින්. ඒ භාරද්වාජ වැඩිවියට පත් වෙලා විවාහ වුණාට පස්සේ ඒ භාරද්වාජගේ එකම පුත්‍රයා විදිහට උපදිනවා. තවත් පින්වන්තෙක්. ඒ තමයි සෝභිත කියන පසේ බුදුරජාණන් වහන්සේට මල් පූජා කරපු පින්වන්තයා. හරි පුදුමයි මේ පින්වන්තයෝ එකතු වෙලා තියෙන හැටි. බලන්න මේ දෙන්නම පසේ බුදුවරු පිදු අය. මේ බුද්ධ ශාසනයේ ගානට එකට එකතු වෙනවා. තාත්තා පුතා විදිහට. ඒ එකතු වෙලා ඒ පින්වන්තයා උපන්න භාරද්වාජගේ පුතා විදිහට උපන්න කවුද එයාගේ නම කන්හදින්න. කන්හදින්න සාමාන්‍යයෙන් තරුණ වයසට ඇවිල්ලා අධ්‍යාපනය ලබන්න සුදුසු කාලේ එනකොට ඒ කාලේ අධ්‍යාපන රටාව අදට වඩා ගොඩක් වෙනස්නේ. මේ ධනවත් අය දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ගුරුවරයෙක් ළඟට යවනවා. ගුරුවරු ගොඩාක් ඉඳලා තියෙන්නේ ඒ කාලේ තක්ෂශිලාවල. කන්හදින්නවත් යවුවා භාරද්වාජ තක්ෂශිලා. තක්ෂශිලා ගිහිල්ලා මේ කන්හදින්න ඉගෙන ගන්න අතරේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේව ඇසුරු කරන්නට ලැබුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇසුරු කරද්දී නිතර ධර්මය අහනකොට මේ ජීවිතයේ ඇත්ත ස්වභාවයේ යථාර්ථය කන්හදින්නට තේරුණා. එතකොට කන්හදින්න තක්ෂශිලාවෙන් ඇවිල්ලා තාත්තගෙන් අවසර පතනවා අනේ තාත්තේ මට මෙහෙම සත්පුරුෂයන් වහන්සේ නමක්ව මුණ ගැහුණා. උන්වහන්සේ මට ජීවිතය ගැන මේ විදිහට කරුණු කාරණා කියලා දුන්නා. මට පහදලා දුන්නා. තාත්තගේ අවසරය ලැබෙනවා නම් ඒ උන්වහන්සේලා ගත කරන සුන්දර සැපවත් ජීවිතේ මටත් ලබන්න පුළුවන්. මටත් මහාන වෙන්න පුළුවන්. මට තාත්තගේ අවසරය ලැබේවා. එතකොට අන්න සාමාන්‍යයෙන් හරියට තියෙන බාධාවක් පුතෙක් මහාන වෙන්න යනකොට තාත්තා මේ විරුද්ධ වෙනවා කියන එක. අම්මා විරුද්ධ වෙනවා කියන එක. හරි පුදුමයි. රැස් කරපු පිනක් තිබ්බ නිසා භාරද්වාජ වචනයකින්වත් විරුද්ධ වුණේ. කන්හදින්න තරුණයා බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙලා ඊටාම ටික කාලයයි රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා සැපයටපත් වුණා. දැන් තාත්තා ගෙදර ඉඳලා කල්පනා කරනවා. භාරද්වාජ කල්පනා කරනවා මගේ පුත්‍රයා ඊටාම භද්‍ර යෞවනේ කාමයන් කියන දේ පරිභෝග කරලවත් නැති වයසේ විවාහ ජීවිතයකටවත් ඒ මොකකටවත් එළඹෙන්නේ නැතුව ඊටාම තරුණ වයසේදී මේ හැමදේම අත්හැරලා මහාන වුණා. තරුණ වයසේ ජීවිතේ මුල්ම කාලේ මහාන වුණා. මම මේ දැන් ජීවිතේ සෑහෙන කාලයක් ගත කරලා
දැන් ඔත්පල වෙලා දැන් මැරෙන්නත් ළඟ. මගේ පුතත් මහාන වෙලා ඉද්දී මං මොකටද මේකේ ඉන්නේ? මං මොකක් පතාගෙනද? මේ වගේ තරුණයොත් මහාන වෙනවනම්. ඒ නිසා මමත් මහාන වෙන්න ඕන. හරි පුදුමයි පින්වන්තයන්ගේ ජීවිතනේ. පුතා ගියපු පාරෙම තාත්තටත් යන්න හිත උපන්නා. ඔක්කොම අත්හැරියා. ඒ භාරද්වාජත් බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙලා ඊටාම නොබෝ කලකින් සියලුම කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් අරහත්ත්වයට පත් වෙලා මේ දැන් කන්නදින්න මහරහතන් වහන්සේ වෙනම ප්‍රදේශයක. ඒ කියන්නේ ඒ කාර්ය හරියට තිබුණානේ පින්වතුනි චාරිකා රටාව. මිනිස්සුන්ට අනුකම්පාවෙන් ධර්ම කතාව කරන්න භික්ෂුන් වහන්සේලා ජනපද චාරිකාවේ වඩිනවා. එතකොට කන්නදින්න මහරහතන් වහන්සේත් මේ විදිහේ චාරිකාවේ වැඩලා. භාරද්වාජ මහරහතන් වහන්සේ වෙනම ප්‍රදේශයක. දවසක් රජගහ නුවරදී මේ දෙනම වහන්සේම එකට මුණ ගැහෙනවා. මහාන වුණාට පස්සේ මේ මුණ ගැහෙන පළවෙනි වතාව. අරහත්ත්වයට පත් වුණත් මේ ඉන්නේ ගිහි කාලේ පියපුතු දෙන්න. දෙන්නාට දෙන්න දකිනකොට හරි සතුටක් උපන්නා. ඒ වෙලාවේ භාරද්වාජ මහරහතන් වහන්සේ මේ කන්නදින්න මහරහතන් වහන්සේට කියනවා. ඒ කියන්නේ ඇත්තටම ගෘහ ජීවිතයේ විදිහට අපි කිව්වොත් එහෙම මේ කවුද? තාත්තා වෙලා හිටපු කෙනා පුත්‍රයාට මෙන්න මෙහෙම කියනවා. මුනිවරුන් කියලා කියන්නේ කඳු අතරේ ගුහාවල නද දෙන සිංහයන් වගේ පිරිසක්. උන්වහන්සේලා ප්‍රඥාවන්තයි. වීරියවන්තයි. සේනා සහිත මාරයාව පරදවල දැම්මා. කෙලෙස් අටනින් ජයගත්තු නිසා තමයි සිංහනාද කරන්නේ. සත්තාච පරිචින්නාමේ ධම්මෝ සංඝෝච පූජිතෝ අහංච චිත්තෝ සුමනෝ පුත්තන් දිස්වා අනාසවන්ති. ශාස්ත්‍රඥ වහන්සේව ඊතා යහපත් ලෙස ඇසුරු කරන්නට මටත් පුළුවන් වුණා. ධර්මයටද සංගරුවනටද ගෞරව දක්වන්නට මටත් පුළුවන් වුණා. කෙලෙස් නැති ශාවක පුත්‍රයන් දකිනකොට හිතට දැනෙන්නේ නිරාමිස ප්‍රීතියක්. ඕම ඔය විදිහට භාරද්වාජ මහරහතන් වහන්සේ ගාථා කියනවා. ඒ ගාථා අහගෙන කන්නදින්න මහරහතන් වහන්සේ මෙහිම වදාලා. උපාසිතා සත්පුරිසා සුතා ධම්මා අබින්හසෝ සුත්වාන පටිපජ්ජිස්සං අඤ්ඤසං අමතෝගදං. සත්පුරුෂ උතුමන් ඇසුරු කරන්නට මටත් ඉඩ ලැබුණා. හැම තිස්සෙම බණ අහන්නටත් ලැබුණා. අසා දැනගත්තු ඒ උතුම් ධර්මයේ අනුව ජීවත් වන නිසා මේ නිවන් මඟට පැමිණුණා. බවරාග හතස්ස මේ සතු බවරාගෝ පුනමේන විජ්ජති නචාහු නච මේ භවිස්සති නච මේ ඒත රහිපී විජ්ජති. සිහි නුවණින්මයි දැන් මං ඉන්නේ. ඉපදෙන්න තියෙන ආසාව නැති කරලා දැම්මා. මන් තුළ ආයෙමත් ඒ භවරාගය හටගන්නේ නැහැ. සද්ධර්මය අවබෝධ කරගත්තු දවසේ ඉඳලා ඒ කෙලෙස් මට නැහැ. මං දන්නවා අනාගතේ ඒවා හටගන්නෙත් නැහැ. දැනුත් එය මට නැහැ. රහතන් වහන්සේලා කෙලෙස් නැති හිතින් උන්වහන්සේලා වැඩ හිටියේ ආන්ගේ විදිහට. පින්වතුනි අපි අපේ ජීවිතේ පැත්තට හැරිලා බලනකොට අපිට හොඳ මේ කල්පනාවෙන් බැලුවොත් අපිට කෙලෙස් තියෙනවා පේනවනේ. රාගය තියෙනවා, ද්වේෂය තියෙනවා, ඊර්ෂ්‍යා කුහකකම් තියෙනවා. මේව පේනවනේ. හිතක් ඇතුලේ තියෙන විදිහ. ආන් ඒ වගේ රහතන් වහන්සේ නමකට තමන් වහන්සේගේ ජීවිතය ගැන විමසනකොට පේනවා තමන් වහන්සේ තුල ඒ දොස් කිසිවක් නැහැ කියලා. ඕක වදාලා එක අවස්ථාවක හරීම ලස්සනට ඒක මේ වගේ කියනවා.
එක පුරුෂයෙකුට රාජ දණ්ඩනයක් දීලා අත් කකුල් කපලා දැම්මා. අත් කකුල් කපා දෙමු මේ පුරුෂයා දැන් කාලයකට පස්සේ ඔහු සුවපත් වෙනවා. ඔහු ජීවත් වෙනවා. අත් කකුල් ඔක්කොම නැහැ. ඉතින් ඔහු ජීවිතය ගත කරනකොට හැමතිස්සෙම එහෙම නැහැ කියනවා. මේ මට අත නැත්තේ කකුල නැත්තේ කියලා එහෙම එකක් නැහැ කියනවා. හැබැයි ඔහුට යම් වෙලාවක සිහි කරද්වොත් අත ඔහුට තේරෙනව නේද ඔහුගේ අත නැහැ කියලා. ඔහු සිහි කළොත් එහෙම කකුල ඔහුට තේරෙනවා මගේ කකුල නැහැ. ඒ අහිමි වෙච්ච දෙයක්. ඒ නැති වෙලා ගිය දෙයක්. අත කපා දෙමු කෙනාට අත නැති බව හොඳට දැනෙනවා. හොඳටම තේරෙනවා. කකුල කපා දෙමු කෙනාට කකුල නැති බව හොඳටම දැනෙනවා. ඒ වගේ කෙලෙස් නසා දෙමු උතුමන්ට කෙලෙස් නැති බව දැනෙනවා. බලන්න උන්වහන්සේ කියන හැටි. සද්ධර්මය අවබෝධ කරගත්තු දවසේ ඉඳලා ඒ කෙලෙස් මට නැහැ. මන් දන්නවා අනාගතේ මා තුළ ඒ කෙලෙස් හටගන්නේත් නැහැ. දැනුත් මට ඒ කිසිවක් නැහැ. රහතන් වහන්සේලා කොයිතරම් ලස්සනයිද උන්වහන්සේලාගේ ඒ උතුම් ජීවිත. ඔය තමයි පියපුතු දෙන්නෙක් අරහත්ත්වයට පත් වෙච්ච ලස්සන සිද්ධිය. ඇතැම් බාධා එන්නේ පින්වතුනි ජීවිතේට. ජීවිතේ යහපත කරා අරයි යන්න හදනකොට මේ තමන්ගේ දක්ෂතා එහෙම නැත්නම් තමන්ගේ ප්‍රසිද්ධිය තමන්ට තියෙන තැන බාධා වෙනවා. තමන් මේ සමාජය තුළ හදාගත්ත තැන බාධාවක් වෙනවා යහපත කරා යන්න. දැන් එහෙම සිද්ධියක් වුණේ අපේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා මේ බුද්ධ ශාසනය පැවිදි වෙන්න කලින් සංජය කියන පිරිවැජියාගේ මේ පිරිවැජි ආශ්‍රමයේ හිටියේ උපතිස්ස කෝලිත දෙන්න. ඒ දෙදෙනාට ධර්මය හම්බ වුණාට පස්සේ ඒ දෙන්නා තමන්ගේ පෙර ආචාර්යවරයා හොයාගෙන ගියා සංජය පිරිවැජියා. ගිහින් කිව්වා අපිට අමෘතය හම්බ වුණා. අපිට හබය ධර්මය හම්බ වුණා. අපි ඒ ශාස්ත්‍රුන් වහන්සේ ළඟට යනවා ගුරුතුමනි ඔබත් එන්න කිව්වා. එතකොට මේ සංජය කියන පිරිවැජියා ඒ වෙලාවේ කිව්වා මට බෑ කිව්වා. මම දැන් මේ රජගහ නුවර නමක් හදාගත්ත කෙනෙක්. සංජය කියලා කියන්නේ හොඳ ආචාර්යවරයෙක් කියලා නමක් තියෙනවා. ඒ නමක් තියෙන මට තව ශාස්ත්‍රූන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෙක් වෙන්න බෑ. මට බෑ කිව්වා තව ගුරුවරයෙක් ළඟ ශිෂ්‍යයෙක් බවට පත් වෙන්න. මම දැන් ගුරුවරයෙක් කියලා ප්‍රසිද්ධයි කිව්වා. ඒ ප්‍රසිද්ධිය මට අතහරින්න බෑ කිව්වා. එතකොට මේ ප්‍රසිද්ධියම හරස් වුණා නේද සංජයට ඉස්සරහට යන්න බැරි වෙන්න. ඉතින් උපතිස්ස කෝලිත දෙනම වහන්සේලා ඒ උපතිස්ස කෝලිත තරුණියෝ එතනින් නික්මිලා එනකොට සංජය පිරිවැජියාගේ පිරිවැජි ආශ්‍රමයේ හිටපු 250ක් මේ ශිෂ්‍යයෝ ටික අපිත් එහෙනම් යනවා කියලා පස්සෙන් ආවනේ. ඒ ඔක්කොමලට සම්බුද්ධ ශාසනය තුල තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන් සැපවත් කරගන්න හැකියාව ලැබුණා. ඒ අයගේ ගුරුවරයා විදිහට හිටපු සංජයට මුකුත් නැතුව ගියා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දක්ෂතාවය, එයා හදාගත්ත ප්‍රසිද්ධිය, එයාගේ සමාජ මට්ටම එයාට බාධාවක් වෙනවා කියලා. ඇත්තටම බාධාව වෙන්නේ පින නැත්තම්. පින් තියෙනවා නම් පින්වතුනි, ඒ බාධාව කියන කතාව එතෙන්ට අදාළ නැහැ. පින විසින් ඒ බාධාව කියන එක සම්පූර්ණයෙන්ම නැසලා දානවා. ඒක හොඳට තේරෙනවා ඊළඟ සිද්ධියෙන්. ඒ සිදුවීම මෙහෙම වුණේ කාශ්‍යප බුද්ධ ශාසනයේ මේ එක පින්වන්තෙක් බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුල් කරගෙන ගොඩාක් දම්පැන් පූජා කරලා පින්ඩස් කරගත්තා. ඒ පින්ඩස් කරගත්ත කෙනා මේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ උපන්න කොසල් රටේ. කොසල් රටේ ඉපදිලා ඔහුගේ නම මිගසිර. තරුණ වයසට එනකොට ඔහු මේ එක්තරා ආචාර්යවරයෙක් ඇසුරේ ඉගෙන ගත්ත විශේෂ ශිල්පයක්. ඒ ශිල්පය අර දැන් තියෙනවනේ ඇතැම් ශිල්ප හැමෝටම පිහිටන්නේ නැති ශිල්ප. එහෙම ශිල්පයක්. මිගසිරට මේක පිහිටියා. මොකද්ද මේ ශිල්පේ?
මෙයාට දක්ෂතාවයක් තියෙනවා කියනවා. ඕනම හිස් කබලකට තට්ටු කරලා ඒ හිස් කබලේ හිමිකාරයා ඉපදිච්චි තැන කියන්න. මැජික් එකක් වගේ එකක්. කවුරු හරි මැරිච්ච කෙනෙකුගේ හිස් කබලක් ගෙනල්ලා දුන්නොත් එහෙම මෙයා ඔළුවට තට්ටුවක් දාලා හරියටම කියනවා දැන් මෙයා ඉපදලා ඉන්නේ මෙතනයි කියලා. ඉතින් ඒක 아무තු ශිල්පයක්. ඉතින් ඔහොම ශිල්පයක් තිබ්බොත් එහෙම ප්‍රසිද්ධ වෙනවා කියන එක අහන්නත් දෙයක්දනේ. ඉතින් මුළු මේ කොසල් රට පුරාම ප්‍රසිද්ධ වෙලා ගියා. මිගසිර. මිගසිරය කියලා කියන්නේ ඉතින් යන තැන මිනිස්සු මිගසිරව බලන්න පොලිමේ එනවා. තමන්ගේ මැරිච්ච ඥාතින්ගේ මේ සොහොන් වලට ගිහිල්ලා හොයා ගන්නවා කියනවා ඔලු කටු. ඒ හොයාගෙන උස්සගෙන එනවා මිගසිර ගාවට අරගෙන ඇවිල්ලා අනේ ඉතින් සමහර දැන් මේ අම්මලා එහෙම දරුවෝ මැරිච්ච අම්මලා අඬා මේ ඔලු දෙනවා. අනේ අපේ පුත්‍රයා හොඳ තැනක ඉන්නවද කියලා කියන්න කියලා. ඉතින් මිගසිර තට්ටු දෙකක් දාලා කියනවා අහවල් තැන ඉන්නේ කියලා. ඉතින් මිගසිරට මේකෙන් සෑහෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙහිම ලැබුණා. ඔහොම මේ මැජික් එක පෙන්නගෙන මේ මහා ප්‍රසිද්ධියේ යනකොට එක්තරා මේ ඉසව්වකදී බුදුරජාණන් වහන්සේ උමුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේ සම්මුඛයට ගියාට පස්සේ මෙයා කියනවා ස්වාමීනි මම මිගසිර. මම මේ බොහොම ප්‍රසිද්ධ කෙනෙක් කිව්වා. මට ස්වාමීනි ලේසියෙන් කෙනෙකුට පිළිටන්නේ නැති ශිල්පයක් තියෙනවා කිව්වා. මට පුළුවන් කිව්වා මේ ඕනම හිස් කබලකට තට්ටු කරලා ඒ හිස් කබලේ අයිතිකාරයා උපන්න තැන කියන්න දක්ෂකමක්. බුදුරජාණන් වහන්සේ වෙලාවේ ඉතින් එතන හිටපු මේ උපාසක පිරිස යවලා හිස් කබල වල ටිකක් ගෙන්නුවා සොහොනකින්. ගෙන්නලා මේ මිගසිරගේ ශිල්පේ ඇත්තටම මිගසිරට හැකියාව තියනවාද කියලා බලන්න බුදුරජාණන් වහන්සේ කිව්වා. හා ඉතින් තට්ටුවක් දාලා කියන්න බලන්න කිව්වා. දැන් මිගසිර ඒ ඔලු කටු වලට තට්ටු දාලා හරියටම කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මිගසිර ඔබ දක්ෂයා. හරි කිව්වා. එතන තමයි උපන්නේ කිව්වා ඔහු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ එරදිහින් එතෙන්ට දැන් මේ ඇතැම් වෙලාවට ඔය මහා ඝන වනාන්තරවල වෙරවීරිය වඩලා භාවනා කරලා ඒ වනාන්තර ඇසුරු කරගෙනම ඔය දඹදිව වැඩ ඉඳලා රහතන් වහන්සේලා වනයේදීම පිරිනොම් පානවනේ. ඒ පිරිනොම් පාපු රහතන් වහන්සේලාගේ ඒ හිස් කබලවල ওই වනාන්තරවල තියෙන්නේ නැති වුණ තරම්. ඒ කාලේ ඉතින් රහතන් වහන්සේලා බොහෝමයිනේ. බුදුරජාණන් වහන්සේ එ르දියෙන් ඒ හිස් කබලවල් දෙකක් මෙතෙන්ට ගෙන්නවා. ගෙනලා භාග්‍යතුන් වහන්සේ වදාලා මේකට තට්ටුවක් දාන්න කිව්වා. පුළුවන් නම් කියන්න කිව්වා. දැන් මිගසිර තට්ටු දානවා. ඔහුට හරියට අර ඝන අන්ධකාරේ මුකුත් පේන්නේ නැතුව යනවා වගේ ඔහුගේ ශිල්පේ දැන් වැඩ කරන්නේ. එතකොට ඔහු හරි මේ කම්පාවටපත් වුණා. කවදාවත් කොහෙදිවත් මෙහෙම වෙලා නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා ඔබට බෑ කිව්වා. ඒ අය ගියපු තැන ඔබට හොයන්න බෑ කිව්වා. ඒක හොයන්න පුළුවන් මේ බුද්ධ ශාසනයට ආපු කෙනෙකුට විතරයි කිව්වා. එතකොට මිගසිරට ආසාවක් උපන්නා ඒ ශිල්පේ මාත් දැනගන්නවා නම්. දැන් Tamanට දැනට තියෙන ප්‍රසිද්ධිය මේව ඔක්කොම එයාට අමතකුණා. කිව්වා ස්වාමීනි මට මේ ශිල්පේ දෙන්න බැයිද? කිව්වා ඒ ශිල්පේ ගන්න නම් මහාන වෙන්න ඕන කිව්වා. ඉතින් මිගසිර පැවිදි වුණා. ඊටාම ටික කාලයයි මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ස්වාක්ඛාත ශ්‍රී සද්ධර්මය අහනකොට අර කොහොම දේවල් අත්හැරියා. ධර්මයේ හැසිරුණා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ මිගසිර මහරහතන් වහන්සේ මෙන්න මේ විදිහේ ගාථා තමයි වදාළේ. සම්මා සම්බුදු සසුනේ මා මහණ වෙච්ච දවසේ ඉඳලා කෙලෙස් වලින් නිදහස් වෙමින් නැගී හිටියා. කාම ධාතුව ඉක්මවා ගියා. සතර බ්‍රහ්ම විහරණ ඇති
ඒ බුදු සමිදානන් මා දිහා බලාගෙන හිටියා. ඒ වෙලාවේ මගේ සිත කෙලෙස් වලින් නිදහස් වුණා. මගේ විමුක්තිය වෙනස් වෙන එකක් නොවේ. සියලු භව බන්ධනයන් නැති වෙලා ගියා. ওই ගාථා වදාලේ මිගසිර කියන මහරහතන් වහන්සේ. රහතන් වහන්සේලාගේ ජීවිතවලට තමන්ට තිබුණ මේ අමුතු දක්ෂතා එකක්වත් තමන්ගේ ජීවිතේ යහපත කරා අරගෙන යද්දි බාධා වුණේ රැස් කළ පිනක් තිබ්බ නිසා. කාශ්‍යප බුද්ධ ශාසනයේ බුදුරජුන්ට දම් පිදීම කියන පින තිබුණා. ඒ නිසා රැස් කරන පිනමයි වටින්නේ. ඒ පින් රැස් කර ගැනීමේ වටිනාකම ගැන ඒ සිද්ධියමුත් තේරුම් ගන්න. ඇතැම් වෙලාවට බාධා ඉන්න පින්වතුනේ ජීවිතේ හරි දේ කරා අරගෙන යනකොට යහපත කරා අරගෙන යනකොට තමන් ගත්ත දෘෂ්ටිය කොච්චර තියෙනවද මේ කාලේ? ඔය තමන් ගත්ත දෘෂ්ටිය නිසා ඇතිවෙන ප්‍රශ්න. අපි නම් අහවල් ආගමේ කියයි. ඒ ආගමේ නිසා ඌව ඉගෙන ගන්න බෑ කියයි අපි. කොච්චර තියෙනවද ඔය ප්‍රශ්නේ? ආගම් විදිහට බෙදාගෙන ඔය ප්‍රශ්නේ නිසා නුවණ සහිතවම ඉඳලා ඒ කියන්නේ ධර්මයක් අර්ථයක් තේරුම් ගන්න තරම් හැබෑ දෙයක් තේරුම් ගන්න තරම් ඥානෙ තිබිලා ඒ නුවණින් මේ ධර්මය විමසන්ට අවකාශ අහිමි වෙන අය කොච්චර ඇද්ද? ඔය විදිහට මේ ආගම් වශයෙන් බෙදාගෙන ඉන්න නිසා, දෘෂ්ටිවල පටලැවිලා ඉන්න නිසා අපිට හිතෙන්න පුළුවන් එයාලට ඉතින් උපතින් ඒ දෘෂ්ටිය ලැබිච්ච නිසානේ එහෙම උනේ කියලා. අපිට ඒ ගැන හැබැයි පින්වතුනි කියන්න තියෙන්නේ පිනේ ඌනතාවේ නිසා එසේ වුණා කියලා. පින් තිබුණා නම් ඒ පින් තියෙන කෙනාට එව්වත් බාධා නෙමෙයි. ඒ කෙනාට තමන් ගත්ත දෘෂ්ටිය අතහරින්න පුළුවන් හරි පහසුවෙන් පින තියෙනවා නම්. ඒක හොඳට තේරෙනවා සීවක මහරහතන් වහන්සේගේ ජීවිතය ගැන අපි ඉගෙන ගන්නකොට. උන්වහන්සේ විපස්සී බුද්ධ ශාසනයේ විපස්සී බුදුරජාණන් වහන්සේ උදෙසාම පිට්ටු පූජාවක් කරපු කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දි ඔහුට අවකාශය ලැබුණා බුදුරජාණන් වහන්සේට ප්‍රණීත පිට්ටු දානයක් පූජා කරන්න. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේව පුදලා ඕන් ඔය අග්‍ර වූ පින ඔහු රැස් කළා. ඒ රැස් කරපු පින්වන්තයා තමයි රජගහ නුවර සීවක නමින් උපන්නේ. මේ සීවක ඊටාම තරුණ වයසේදීම අන්‍යාගමික පිරිවැජියෙක් විදිහට පිරිවැජි ආශ්‍රමයකට ඇතුල් වෙලා ටික කාලයක් යනකොට මොහු හරි දක්ෂයා. ඒ පිරිවැජි ආශ්‍රමයේ ඒ ආගම පතුරවන කෙනෙක් බවට මොහු පත් වෙලා හිටියේ. ඒ කියලා කිව්වේ නිකන් ආගමික අර මේ ඒ ආගමේ විශේෂ ශ්‍රාවකෙක්. ඔහු ඒ ආගම පතුරවන කෙනෙක්. පිරිවැජියන් අතර විශේෂ පිරිවැජියෙක් බවට පත් වෙලා හිටියා. පස්සේ කාලෙක මේ පිරිවැජියාට බුදුරජාණන් වහන්සේව ඇසුරු කරන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනකොට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහද්දී තමන් මේ අරගෙන තියෙන මත ඔක්කොම බොරු නේද? වැරදි නේද කියලා එකපාර තේරුණා. තේරිච්ච ගමන් ඔහුට ආයේ මතකෙට එන්නේ දැන් මම මේ අනිත් අයට වැරදි බණක් කියාගෙන ගියා. අනිත් අයට මම මගේ මේ මතේ කියාගෙන ගියා. දැන් ඒගොල්ලෝ මාව අඳුරනවා. මේ සීවක කියන පරිබ්‍රාජකයන් වහන්සේ කියලා මාව අඳුරනවා. දැන් මගේ ප්‍රසිද්ධියට මක් වේද? ඊළඟට මං කියපු ඒවා පස්සේ ආපු මිනිස්සුන්ට මක් වේද? හරි නෑ නේද? මේ මොකුත් නෑ. අතහැරියා. අතහැරලා ගෞතම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට පැවිදි වුණා. පැවිදිලා නොබෝ කලකින්ම කෙලෙස් නැසලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා මෙන්න මේ ගාථා වදාලා. අනිච්චානි ගහකානි තත් තත් පුනප්පුනං ගහකාරකං ගවේ සන්තු දුක්ඛා ජාති පුනප්පුනං. ඒ භවයේ තුල යලි යලිත් හැදෙන මේ සංසාර නිවසනම් අනිත්‍යයි. මේ සංසාර නිවස හදන තැනැත්තා සොයා ගන්න ඕන. ආයමත් ඉපදෙන්න සිදුවීම දුකක්මයි. ආයමත් ඉපදෙන්න සිදුවීම දුකක්මයි. ගහකාරක දිට්ඨෝසි පුනගේ හන්නකාහසි
සම්බාතේ පාසුකා භග්ගා තුනිකාච විදාලිතා විමරියාදී කතං චිත්තං ඉදේව විධමිස්සති. සංසාර නිවස හදන තැනැත්ත මං නුබව හඳුනාගත්තා. මං වෙනුවෙන් ආයමත් නිවසක් හදන්ට නුබට පුළුවන්කමක් නෑ. නුබ හැදූ නිවසේ සියලු පරාල මං වනසා දැම්මා. මුදුන් ලීය පලා දැම්මා. කෙලෙස් තාප්පය කඩා බිඳ දැම්මා. මේ ජීවිතය තුළදී ඔක්කෝම අවසන් වෙලා යනවා. මේ සංසාර නිවස හදන වඩුවා තණ්හාව. තණ්හාව කියන එක අඳුන ගත්ත කියනවා. ආයමත් මේ තණ්හාව තුළින් සංසාර ගමනේ නිවසක් කියලා කිව්වේ ජීවිතයක්. යලිත් පංච උපාදානස්කන්ධයෙන් යුතු ජීවිතයක් හදන්ට නුඹට පුළුවන්කමක් නෑ. නුඹ හැදූ නිවසේ කෙලෙස් පරාල ඔක්කොම මං කඩා බිඳ දැම්ම. මොනවද පිංගුතුනේ පරාල කියලා කිව්වේ? අවිද්‍යාව මුල් කොටගෙන තියෙන සියලු අකුසල් සංස්කාර විඥාන නාම රූප ආදී කොට යන්තාක් ඇද්ද දුක හැදෙන වැඩපිළිවෙලට අයිති ඒ කෙලෙස් ඒ සියල්ල පරාලයි. පරාල ඔක්කොම සුණු විසුණු කළා කියනවා. මුදුන් ලීය පලා දැම්මා. මොකද්ද මුදුන් ලීය? මුදුන් ලීය වනාහි අවිද්‍යාවයි. අවිද්‍යාවත් සිඳ දැම්මා. කෙලෙස් තාප්ප කඩා බිඳ දැම්මා. රාග, ద్వේෂ, මෝහ කියන මේ කෙලෙස් තාප්පය කඩා බිඳ පෙරලා දැම්මා. මේ ජීවිතය තුල ඔක්කොම අවසන් වෙලා යනවා. මේ ජීවිතින් පස්සේ යලි පුනර්භවයක් නෑ. උන්වහන්සේලා පිරිනොම් පානවා. රහතන් වහන්සේලා. අපි අද දවසේ මේ පිනක අසිරිය ගැනත් ඒ වගේම මේ ආශ්චර්යවත් ජීවිත ගැනත් ඊළඟට මේ උතුම් සුන්දර ධර්ම කාරණාත් අපි ඉගෙන ගත්තේ ඒ උතුම් මහරහතන් වහන්සේලා නිසා. අද දවසේ අපි රහතන් වහන්සේලා කීප නමක් ගැනම ඉගෙන ගත්තා. ඒ රහතන් වහන්සේලාගේ උතුම් ගාථා ඉගෙන ගත්තා. නන්දක මහරහතන් වහන්සේ, භරත මහරහතන් වහන්සේ, භාරද්වාජ මහරහතන් වහන්සේ, කන්හදින්න මහරහතන් වහන්සේ, මිගසිර මහරහතන් වහන්සේ සහ සීවක මහරහතන් වහන්සේ යන ඒ උතුම් රහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා යම් අමා නිවනක නිවී සැනසුණාද අපටත් ඒ අමා මහ නිවන සුවසීම අවබෝධ කරගන්නට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සග්දේවතුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලු දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන ඒ සියලු දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයත් රැකවරණයත් උපකාරයත් දෙවියෝ අපට නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. ගෞතම සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන ඒ පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. වගීශාන් තිලකරත්න සහ ඉසානී චතුරංගී යන ඒ පින්වතුන්ලාගේ නමින් අනන්ත සසර පුරාවට මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතින්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන් සැපයටම පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදේ, රත්නත්‍රී ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය පින්වත් වගීශාන් තිලකරත්න සහ ඉසානී චතුරංගී යන දෙපළට සැලසී ඒ දෙපළ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා.
උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලබමින් සුවසේ ධර්මයේ හැසිරෙන්නත් සුවසේ පින් කරගන්නත් අවකාශ සැලසෙත්වා ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට ඒකාන්ත වශයෙන් මේ ධර්ම දානමය පින්කම හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ ශ්‍රද්ධහා මාසික ධර්මදාන සාමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්යමණ්ඩලයේ සියලු දෙනාට ඒ වගේම සුපින්වත් ඔබට අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපතම සැලසේවා. සුවසේම පින් කරගෙන ගෞතම සාසනය තුල ධර්මාවබෝධයෙන් සැනසෙන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.